මෙතන a කියන එක නියතව තියෙද්දී මෙතන පළවෙනි පදේ නම් එක එකක් කඩනවාම බිඳුවයි. ඒක නිසා තමයි මෙතන බිඳුවයි d කියලා ලියන්න දෙයක් නැහැ නේ. ඒක නිසා d ලියන්නේ නැහැ. ඒක වටිනාකමක් නැහැ. දෙවෙනි පදේ කිව්වනම් දෙකෙන් එකක් කඩනවාම 1යි. 1යි d. තුන්වෙනි පදේ කිව්වනම් තුනෙන් එකක් කඩනවාම 2යි. 2යි d. ඕගොල්ලන්ට පේනවා යන රටාව අනුව හැමතිස්සෙම මේ a කියන එක නියතව පවතිනවා. d ඉදිරියේ තියන අගය කියන ගානට වඩා එකක් අඩු වෙනුයි පවතින. අපි ඒක එදා කතා කරලා තමයි නැවතුනේ. එතකොට 15 වෙනි ගණනේ කියන කතන්දරය අනුව 15 වෙනි ගානේ සමාන්තර ශ්‍රේණියක 5 වෙනි පදය 11යි. 5 වෙනි පදය කියන්නේ t5නේ. 5 වෙනි පදය 11ක් කියලා කියනවා. ඊට පස්සේදී කියනවා මොකද්ද? 10 වෙනි පදය 21ක්. 10 වෙනි පදය t10 21ක්. ඕක තමයි ගණනේ දීලා තියෙන තොරතුර. ඕකෙන් තමයි අපි a හා d කියන දෙක හොයන්නට ඕනේ. එහෙනම් ඉස්සෙල්ලාම මේ t5 කියන එක අපිට ලියන්න පුළුවන් නේ. t5 වෙනුවට ලියන්න පුළුවන් මොකද්ද? t5 වෙනුවට ලියන්න පුළුවන් a එකතු කිරීම මාන 4යි d. a එකතු කිරීම 4යි d. හැබැයි අපි t5 කියන්නේ මොකද්ද කියලා දන්නවා. t5 වෙනුවට අපිට 11 දේශ කරන්න පුළුවන්. එහෙනම් 11 සමානයි a ධන 4යි d බවට පත් වෙනවා. ඊළඟට t10ට ලියුවොත් එහෙනම් මෙන්න t10 කියලා කියන්නේ a ධන 9යි d. හැබැයි t10 වෙනුවට අපි අගය දන්නවා 21යි. 21 සමානයි a ධන 9යි d. බලන්න a හා d ඇසුරින් a සහ d කියන දෙක ඇසුරින් ඇවිල්ලා තියෙනවා සමීකරණ දෙකක්. මෙන්න එකක් 11 සමානයි a ධන 4යි d. 21 සමානයි a ධන 9යි d. අපිට ওই දෙක සමගාමී සමීකරණ දෙකක් විදියට ගන්න පුළුවන්. එහෙනම් a ධන 4යි d මම අනිත් පැත්ත මාරු කරලා ලිව්වේ 4යි d සමානයි 11යි. ඊට පස්සේදී a ධන 9යි d සමානයි 21යි. මේක අංක 1 සමීකරණය, මේක අංක 2 සමීකරණය කියලා නම් කළා. දැන් මේ දෙක සමගාමී සමීකරණ දෙකක් විදියට විසඳලා ගන්නයි තියෙන්නේ. සමගාමී සමීකරණ මතකයිනේ නේ? අංගුණක සමාන ඒවා ලකුණු සමාන නම් අඩු කරනවා, ලකුණු වෙනස් නම් එකතු කරනවා. ඒ අගය හොයාගත්තු එක සමීකරණයක ආදේශ කළා අනිත් ප්‍රඥාතයට අගය සොයා ගන්නයි තියෙන්නේ. හදන්නකො ඉක්මනට හැදුවේ නැත්තම්. එහෙනම් මේක විසඳනකොට ඒකේ සංගුණක සමානයි කියලා ඔයගොල්ලෝට පේනවා පැහැදිලිව. සමීකරණ දෙක 1 2 එකකින් දෙක අඩු කරනවට වඩා හොඳයි දෙකකින් එක අඩු කරන එක. එතන මේකෙන් මේක අඩු කරන්නේ නිකම්ම මේ ඊට කැපිලා යනවා 9යි d ගෙන් 4යි d ගියාම 5යි d 21 න් 11ක් ගියාම 10යි දෙපැත්තම 5න් බෙදුනම d එනවා 2ක් කියලා නේ. ඊට පස්සේ d සමානයි 2යි පළවෙනි එකට ආදේශ කරනවා d සමානයි 2 පළමු සමීකරණයේ ආදේශයෙන්. එහෙනම් පළවෙනි සමීකරණයේ තියෙන්නේ a ධන 4යි d සමානයි 11. a එකතු කිරීම 4 වරක් d ට 2යි 11යි. 4 වරක් 2 8යි. a 8 අනිත් පැත්තට පැනනා 11න් 8ක් ගියාම 3යි. එහෙනම් a සමානයි 3යි. අපිට උත්තර දෙක කියන්න පුළුවන් d සමානයි 2 සහ a සමානයි 3 කියන පිළිතුරු දෙක. හරිද? අවසානයේදී ලියලා තියන්න එම නිසා a සමානයි 3යි d සමානයි 2යි කියලා. ගානක් හදුවම ඕගොල්ලෝ දන්නවා සමගාමී සමීකරණ අවසාන උත්තර දෙක ලියලා තියන්න ඕන කියලා. ඒකෙන් කියනවා මුල් පද පහ ලියන්න කියලා. හරිද? ඉතින් මුල් පදය දෙකනේ නේ 3 3 එකතු වීගෙන යන්නේ 2යි ඊළඟ එක 5යි ඊළඟ එක 8යි ඊළඟ එක 11යි. ඒ විදිහට තමයි ඉදිරියට ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඔන්න ඔය ආකාරයට විසඳන ගණන් තියෙනවා 16 වෙනි ගාන 17 වෙනි ගාන 18 වෙනි ගාන 19 වෙනි ගණන කියන ටික. අපි මේ ගණන් වලින් 19 වෙනි ගාන පටන් ගමු. සමාන්තර ශ්‍රේණියක 10 වෙනි පදේ 11යිලු 15 වෙනි පදේ 6යිලු එහි 20 වෙනි පදය සොයන්න කියලා කියන්නේ. ඉස්සර වෙලා a හා d ගේ අගය හොයාගන්න 19 වෙනි ගණනට අවුරුද්ද යන 19 වෙනි එක. එතකොට මෙතන 20 වෙනි පදේ හොයන්න කියලා කිව්වට ඔයගොල්ලෝ මේ a හා d මේ හොයන්න කියලා නැති වුණාට අනිවාර්යෙන් a හා d කියන ඉස්සෙල්ලා හොයාගන්නට ඕන.
ඒ දෙක නැතුව අපිට පදයක වටිනාකමක් හොයන්න බෑනේ. එහෙනම් සමීකරණ දෙක විසඳලා d හෙව්වා a හෙව්වා. දැන් යනවා 20 වෙනි පදේ හොයන්න. tn සමානයි a එකතු කිරීම n අඩු කිරීම එක් වාරයක් d. 20 වෙනි පදේ හොයන්න. t 20 සමානයි a කියන්නේ 2. ඊට පස්සේ n කියනකොට 20 අඩු කිරීම 1 පොදු අන්තරය 1යි. 2යි 20න් එකක් 1යි 20න් එකක් මේ පොඩ්ඩක් ඉන්න. මෙන්න මෙතන මේකෙන් අඩු කරනකොට ඍණ 5ක් එනවා මේ සෝරි. ඍණ 5ක් එන්නේ. මේකෙන් අඩු කරන 6 11 ඍණ 5 එතකොට ඍණ 1යි. මෙතෙන්ට ආදේශ කළාන් පස්සේ d ට ඍණ 1යි එතකොට ඍණ 9යි. ඍණ 9 අනිත් පැත්තට පැනනම 11යි 9යි 20යි. මෙතෙන්ට එන්නේ 20. ඒ වෙනුවට සුළු කිරීම වැරද්දා. 20න් එක 19යි. 19 වර d කියන්නේ ඍණ 1. හරිද? එතකොට එතෙන්ට එන්නේ ඍණ 19යි. 20යි ඍණ 19යි සුළු වෙනවා. 20යි ඍණ 19යි සුළු වුණාම 20න් 19යි. එහෙනම් 20 වෙනි පදේ වටිනාකම් බාටපත් වෙන එක කියන අගේ. මේක හොයන්න නම් a හා d කියන දෙක ඉස්සර වෙලා හොයාගෙන ඉන්නට ඕන. ඔය වගේම ගණන් කීපයක් තිබුණා. ඔයගොල්ලෝගේ 10 අවසරේ පොතේ පළවෙනි අභ්‍යාසයේ අවසානට තිබුණේ ඔන්න ඔය වගේ ගණනය කිරීම. හරිද? ඊට පස්සේදී ඕකේ ඊළඟ ආකාරයේ විදියට මේක මම හිතනවා මේ කියපු කාරණේ පැහැදිලිද කියලා. ඔකට අදාළව තව ඔයගොල්ලෝට හදා ගන්න පුළුවන්. මේ කොටස දන්නේම නැති අයට 16 17 18 කියන ගණන් තුනේම තියෙන්නේ මේ වගේම ගණන් ටික. ඒකෙන් a හා d ඉස්සර වෙලා හොයලා ඊට පස්සේ අහන දෙයකට පිළිතුරු දෙන්නයි දෙන්නේ. ඔතන 20 වෙනි ගානේ ඉඳලා තවත් එක්තරා ගණන් ක්‍රමයක් තියෙනවා. හරිද? 20 21 22 කියන ටිකේ බලන්න. 1ත් 17 අතර 10 ගුණාකාර කීයක් පවතීද? ගණන් කරලා ලියන්න බෑනේ. මේක හදාන ක්‍රමවේදයක් තියෙනවානේ. මතකයට හදාගෙන යන්න පුළුවන්. අනිත් අයට මම මතක් කරනවා. 20 වෙනි ගණන පටන් ගන්න. 20 වෙනි ගානේ 1 හා 10 අතර 10ද ඇතුළත්ව. ඒ කියන්නේ 17 අයිති වෙන විදිහට 10 ගුණාකාර කීයක් පවතීද? මේකත් විභාගෙට අහලා තියෙන ප්‍රශ්නයක්. හරිද? විභාගෙට සාමාන්‍යයෙන් කතා කරන ප්‍රශ්නයක් මේක. එතකොට 10 ගුණාකාරණය කියන්නේ 1ත් 10ත් අතර 10ක් තියෙනවා. එතකොට ඔය අතරතුර තියෙන අඩුම ගුණාකාරය තමයි 10 කියලා කියන්නේ. හරිද? ඔය විදිහට ඉස්සරහට යනවා 20 30 ඔය විදිහට ඉදිරියට යනවා. හරිද? ගිහිල්ලා අවසානටම තියෙන පදේ අපිට ලියන්න පුළුවන් නේ. එතකොට අවසානටම තියෙන එක තමයි අවසානට තියෙන පදේ තමයි 1000 කියලා කියන්නේ. මොකද 10 ගුණාකාර අපි දන්නවා 1000 කියලා කියන්නේ 10 ගුණාකාරයේ මේ කියන සීමාවේ තියෙන අවසාන එක. එහෙනම් මේ බලන්න 10 කියන්නේ පළවෙනි පදේ. මේක දෙවෙනි පදේ. මේක තුන්වෙනි පදේ. ওই විදිහට ගිහිල්ලා මේක කීවෙනි පදේද කියලා හොයන්න ඕන. අපි ඊසතිය කතා කළා කොහොමද මේක කීවෙනි පදේද කියලා හොයන්න කියලා. එහෙනම් 10 කියන්නේ කීවෙනි පදේද කියලායි මේ අහන්නේ. අපි යනවා සූත්‍රයට. tn සමානයි a එකතු කිරීම n අඩු කිරීම එක් වාරයක් d. ආදේශ කළොත් a දන්නවා. a ට 10. n හොයන්න යන්නේ. n දන්නේ නැහැ. පොදු අන්තරය. මේක කීයෙන් කීයද යන්නේ? 10න් 10 යන්නේ. එහෙනම් 10න් ගුණ වෙනවා. ඊට පස්සේදී tn අන්න tn වෙනුවට පදේ වටිනාකමයි ආදේශ වෙන්නේ. 10 කියන්නේ කීවෙනි පදේද කියලා හොයන නිසා මෙතෙන්ට 10 ආදේශ කරනවා. හරිද? මේ 10 මේ පැත්තට පැන්නා. එතකොට 10න් 10ක් අඩු වුණාම 990යි සමානයි n ඍණ එක් වාරයක් 10 දෙපැත්තම 10න් බෙදුවා. ගිය සතියේ කිව්ව ගණන හදාන ක්‍රම දෙකක් තියෙනවා කියලා. කැමතිනම් වරහන් ඉවත් කරලා යන්නත් පුළුවන්. 99යි මේ ඍණ එක මේ පැත්තට පැන්නම 99ට එකක් එකතු වෙනවා. ඒ කියන්නේ කීයක්ද? පද 100ක් තමයි ඒ. 11ත් 17ත් අතර 10 ඇතුළත්ව 10 ගුණාකාර 100ක් පවතිනවා. හරිද? හොයන විදිය මේක මේ ගොඩක් වෙලා ළමයින්ට ආවන් පස්සේදී විභාගෙදී මේ වරද්ද ගන්න ගාන. ඒ කියන්නේ 10 කියලා කියන්නේ මේ පද ගණන පද රටාවේ අවසාන පදේ. හරි?
ඒක කීවෙනි පදයේද කියලා හෙව්වම පස්සේ පද ගාන එනවා. මොකද පළවෙනි පදේ, දෙවෙනි පදේ, තුන්වෙනි පදේ එහෙමනේ අපි කියාගෙන යන්නේ. මේක කීවෙනි පදයේද කියලා හෙව්වම පස්සේදී මේ රටාවේ තියෙන පද ගණන හොයා ගන්නට පුළුවන්කම තියෙනවා. 20 වෙනි ගාන ඔය 21 22 ගණන් දෙකෙත් තියෙන්නේ ඔය වගේම ගණන් දෙකක්. 21 22 ගණන් දෙකේ. ඒකේ ඊළඟට 22 වෙනි ගාන හදන්න. මේක හදාගෙන 22 වෙනි ගණනත් හදන්න. 3යි. 150ට වැඩි ගුණාකාරය හිතා ගන්න ඕන ඉස්සෙල්ලම. හරි. 150 ගන්න බෑ 3ෙන් බෙදුනට ඊට වැඩි එක 153. කලින් කියනනම් කිව්වනේ 1000ක් ඇතුළු කියලා. ඒක නිසා තමයි 1000 ගත්තේ. මෙතන 700ට අඩු 3 ගුණාකාරය තමයි 699. ඒතකොට මේ දෙක හිතා ගන්න පුළුවන් වෙන්න ඕන. සූත්‍රය Aට Dට Tn නැත්නම් 699 කියන්නේ කීවෙනි පදයේද කියලා හොයන්න Tn 699 ආදේශ කළා. ඊට පස්සේදී සාමාන්‍ය විදිහට සුළු කරගෙන යන්නයි තියෙන්නේ. දශම ගානක් මේක එන්න විදියක් නැහැ. දශම ගානක් ආවොත් පිළිතුර දශම ගණනක් ආවොත් එහෙම පිළිතුර ධනාගයක් වෙන්න විදියක් නැහැ. මේ පූර්ණ සංඛ්‍යාත්මක අගයක් හැමතිස්සෙම එන්න ඕන පදයකට. හරිද? පදයක් වෙන්න අපි කියන්නේ නැහැනේ 13.5 වෙනි පදේ. එහෙම කියන්නේ නැහැ. 13 වෙනි පදේ, 17 වෙනි පදේ, 29 වෙනි පදේ පූර්ණ සංඛ්‍යාත්මක අගයක් ගන්නෙ. හරිද? ඒක නිසා එහෙම වරදින්නේ මෙතන 153 ගත්තේ නැතුනොත් එහෙම වරදිනවා. මෙතන 699 ගත්තේ නැතුනොත් එහෙම වරදිනවා. මට මේකෙන් ඕන ඔයගොල්ලන්ට කියලා දෙන්න. මෙන්න මේ වගේ ගණන් ආකාරයක් තියෙනවා. ඔයගොල්ලෝ 10 දී මේක ඉගෙනගෙන තියෙන්නේ. හරිද? ඉගෙනගෙන තිබුණට මේකේ මතකය අඩු පිරිසක් ඉන්නවා. අන්න ඒගොල්ලොන්ට මේක අවධාරණය කරන්නයි ඕන. ගණන් ටික හදාගෙන යනකොට විභාග මට්ටමේ ගණන් ටික සාකච්ඡා කරනකොට ඔයගොල්ලන්ට තේරෙවි මේ කියන දේ විතරක් තනි කොටසක් විදියට අහන්නේ නැහැ. හරි? මේ කියන දේ විතරක් තනි කොටසක් විදියට අහන්නේ නැහැ ඔයගොල්ලෝගේ. කොටස් කීපයක් සම්බන්ධ වෙනවා. පළවෙනි කොටසට කාටත් උත්තර දෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. දෙවෙනි ප්‍රශ්නෙට 90ක් 85ක් විතර උත්තර දෙනවා. එහෙම ටික ටික ගිහලා අවසාන කොටසෙත් තමයි අඩු ප්‍රමාණයක් උත්තර දීම සිද්ධ වෙන්නේ. ඔයගොල්ලෝ එහෙමයි. හරිද? ඔය ඉන්න පිරිසේ පළවෙනි කොටස දෙවෙනි කොටසට උත්තර දෙනවා බහුතරයක්. අවසාන කොටස් වලට යනකොට බැරි වෙන එකයි තියෙන්නේ. අපිට අන්න ඒක තේරුම් ගන්න මේ ටික උදව්වක් කරගන්න. ඒක තමයි ඔයගොල්ලෝ කියන්න තියෙන්නේ. 24 වෙනි ගානේ පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි හදලා 24 වෙනි ගණනේ පළවෙනි කොටසයි දෙවෙනි කොටසයි හදලා ඒකෙම B කොටස බලන්න. ඉහත සමාන්තර ශ්‍රේණිවල පදවල ඓක්‍ය මෙන්න මේකෙන් ගන්න කියලා කියන. ඔයගොල්ලෝ මේ පදවල එකතුව හොයන සූත්‍රය දන්නවා. බලන්න ඕකෙන් එකතුව හොයා ගන්න පුළුවන්ද කියලා. මම ඊට පස්සේ ඒක සාකච්ඡා කරනවා. පටන් ගන්න 24 වෙනි ගණන. අවසාන පදයේ තියෙන සංකේතවත් කරන්න L කියන සංකේතයෙන් කියලා අහලා තියෙනවා. හරිද? L. එහෙනම් ඔය අපේ සම්මත සූත්‍රයේ Tn සමානයි A එකතු කිරීම n අඩු කිරීම equal D කියලා කියන්නේ. හරි? මේකේ වෙනස් වෙලා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ Tn වෙනුවට L කියන එක ආදේශ කරලා. Tn වෙනුවට L කියන එක යොදාගෙන ඉච්චරයි. මේ පැත්තේ කිසි වෙනසක් නැහැ. n අඩු කිරීම equal D. දැන් L හොයනවා කියලා කියන්නේ මේ පැත්තට අර තියනවා කියන ආදේශ කරලා දාන එකයි තියෙන්නේ. මොනවද තියෙන්නේ? පළවෙනි අවස්ථාවේ තියෙනවා A3යිලු. A3යි. ඊට පස්සේදී N10යිලු. අඩු කිරීම 1යි. D වෙනුවට 2යි. 3යි 10න් 1 9යි 9 වරක් 2 18යි 18යි 3යි 21ක් වෙනවා. එහෙනම් එතන L සමානයි 21ක් කියලා. ඔන්න ඉතින් ওই විදිහට අර සූත්‍රයට ආදේශ කරන්න කියන එක තමයි මේ කියන්නේ. සූත්‍රයක් තිබුණා ඒකට ආදේශ කළ පිළිතුර ගන්න තියෙන්නේ. ඔය විදිහට පළවෙනි කොටසට නම් එනවා L සමානයි 21ක් අවසාන පදය. ඊළඟ එක ගත්තොත් L සමානයි A දාන n අඩු කිරීම equal D. දෙවෙනි එකේ A වෙනුවට ඍණ 3යි. ඍණ 3 නිසා වරහණක් ඇතුලේ ලිව්වා. දාන n. n වෙනුවට කීයද 12. 12 අඩු කිරීම 1. ඊළඟට D වෙනුවට 5. සුළු කළොත් මේක ඍණ 3. 12න් එකක් 11 11 වරක් 5යි. 11 වරක් 5 55යි. 55යි ඍණ 3යි. සුළු නම් 55න් 3 52යි. අවසාන පදේ නම් 52 බාටපත් වෙනවා. පළවෙනි එකේ නම් අවසාන පදයේ 21ක් බාටපත් වෙලා දෙවෙනි එකේ නම්
අවසාන පදය 52ක් බවට පත් වෙනවා. ඕක තමයි කොටස් දෙක. හරිද? මට ඕකෙන් කියන්න ඕනුනේ මෙන්න මේ දෙක හොයාගත්තට පස්සේදී ඔය SN කියන සූත්‍රය භාවිතා කරන්නේ කොහොමද කියලා. හදපු නැති අය ඉන්නා මේ දෙකත් හදාගෙන තුන්වෙනි කොටසත් හදන්නකො ඉක්මනට. හරිද? සූත්‍ර දෙකක් දීලා තියෙනවානේ. මේ අපි කතා කරන්නේ පදවල එකතුව හොයන සූත්‍ර. පදවල එකතුව හොයන භාවිතා කරන පළවෙනි සූත්‍රය තමයි SN සමානයි n බෙදීම දෙවාරයක් ඊළඟ L කියන සූත්‍රය. ඊට පස්සේදී ඊළඟ එක දීලා තියෙනවා ඊට වඩා දිග සූත්‍රයක්. dx සමානයි n බෙදීම දෙවාරයක් ඒ දන L නේ තියෙන්නේ. Sn කියලා කියන්නේ පද n ගණනක එකතුව. හරිද? Sn කියලා කියන්නේ පද n ගණනක එකතුව. ඒ කියන්නේ පද පහක එකතුව, පද හතක එකතුව. එහෙනම් එකතුව කියන එක වෙනුවට s අකුර භාවිතා කරන්නේ. ඉන්න ඔයගොල්ලෝ දන්නවනේ n කියන්නේ පද ගාන, a කියන්නේ මුල් පදේ, l කියන්නේ අවසාන පදේ. ඒතකොට මෙතන ඔයගොල්ලෝ නොදන්න දෙයකට තියෙන මේ Sn කියන එක විතරයි. අනිත් ටික ඔයගොල්ලෝ ඔක්කොම අනිත් ටික පද ටික ඔක්කොම සුපුරුදු දේවල්. l කියන්නේ අවසාන පදේ කියලා වචන පැත්තකින් ලියලා තියාගන්න. එහෙනම් මේ වහන්නකො පළවෙනි එක ගත්තොත් එහෙම. මේකනේ පළවෙනි එක. මේකේ a වෙනුවට තිබුණේ 3. මේ n වෙනුවට ඉස්සෙල්ලා n වෙනුවට 10 නේ තිබ්බේ. එහෙනම් n වෙනුවට 10 ආදේශ කළා බෙදීම 2. a වෙනුවට මේ පළවෙනි ගාන කියන්නේ පළවෙනි කොටසේ තිබිච්ච එක. a වෙනුවට 3 l වෙනුවට අවසානයේ හොයාගත්ත 21 කියලා. ඒක සුළු කර ගන්නයි තියෙන්නේ. 10 දෙකට බෙදුනම 5යි. 21යි 3යි 24යි 24 වරක් 5 24 5 120ක් බවට පත් වෙනවා. එහෙනම් අර කියන පද 10 එකතුව පද 10 එකතුව 120ක් බවට පත් වෙලා. මේකේ තව සූත්‍රයක් තියෙනවානේ. ඊළඟ දීලා තියෙන සූත්‍රය මේකනේ. Sn සමානයි n බෙදීම දෙවාරයක් 2a එකතු කිරීම n අඩු කිරීම එක් වාරයක් d. ඔන්න ඔහොමයි සූත්‍රයේ දීලා තියෙන්නේ. එතකොට අර කලින් සූත්‍රයට වඩා මේ සූත්‍රයේ තියෙන දේවල් වැඩි. හැබැයි මේකට ආදේශ කරද්දී බොහොම පරිස්සමින් ආදේශ කරගෙන යන්න. එතනත් අපි මේකට දාලවම යන්නේ කිරීම මේ කරන්නේ. හරිද? Sn සූත්‍රයෙන් තමයි මේ L තියෙන එකෙන් මේ අනිත් සූත්‍රය. මේක අපි L සූත්‍රය කියලා කියනවා, මේක D සූත්‍රය කියලා කියනවා. සාමාන්‍ය විවහාරයට කියන දේවල්. හරිද? L තියෙන සූත්‍රය කියන්නේ අවසාන පදයේ දන්නවනම් මේකෙන් හදන්න පුළුවන්. අවසාන පදයේ දන්නේ නැත්නම් තමයි මේකෙන් හදන්නේ. ඒකත් මතක තියාගන්න. ආදේශ කළොත් n වෙනුවට 10යි බෙදීම 2යි. දෙවරක් a වෙනුවට 3. එකතු කිරීම a. 10යි අඩු කිරීම 1යි. පොදු අන්තරය තමයි කීයද 2 කියලා දීලා තිබුණේ. එතකොට බලන්නකො මේ සූත්‍ර දෙක බැලුව බැලමට පැහැදිලිව වෙනස්කම් දෙකක් තියෙනවානේ. මෙතන කෙලින්ම a හා l තමයි වරහන් ඇතුලේ තිබුණේ පළවෙනි සූත්‍රයේදී. දෙවෙනි සූත්‍රයේදී වරහන් ඇතුලේ 2යි a ධන n ඍණ 1 වාරයක් d කියලා එකක් තියෙනවා. ඒකට ආදේශ කරද්දී සැලකිල්ලෙන් ආදේශ කරන්න. මෙතන 10 දෙකට බෙදුනම 5යි. දෙවරක් 3යි. 10න් එක 9යි. 9 18යි. 5යි 18යි 6යි 24යි. බලන්න මේ ටික ඇවිල්ලා තියෙන්නේ 5 වරක් 24. 5 වරක් 24 ඒ ගුණ කළත් 120ක් කියලා තමයි එන්නේ. මේකේ දැන් අපි මේ සූත්‍ර දෙක භාවිතයෙන්ම ගණනය කිරීමනේ කලේ. සමහර වෙලාවට විභාග ගන්නට පළවෙනි ක්‍රමය ඕන වෙන්න පුළුවන්. සමහරක් විට දෙවෙනි ගණන ඕන වෙන්න පුළුවන්. පළවෙනි එක එන්නේ හොඳට අවබෝධ කරගන්න. පළවෙනි එක යොදා ගන්න පුළුවන් අවසාන පදයේ දන්නවනම් විතරයි. හරිද? අවසාන පදයේ දන්නේ නැත්නම් මේ සූත්‍රය යොදා ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. නැත්නම් ඒක ලියාගෙන එහෙ මෙහෙ කරකව කව හිටියට තේරුමක් නැහැ. මේක තමයි ඕනම වෙලාවක යොදා ගන්න පුළුවන් සූත්‍රය. මේකෙදී පද ගණන n කියන එක තියෙන්න ඕන, a කියන එක තියෙන්න ඕන, d කියන එක තියෙන්නට ඕන. මෙතන d කියලා එකක් යෙදිලා නැහැ. එහෙනම් d දන්නේ නැතුව අවසාන පදයේ දන්න වෙලාවට මේකෙන් හදන්න පුළුවන්. l නැතුව d දන්න වෙලාවට මේ සූත්‍රය භාවිතා කරලා හදා ගන්න පුළුවන්. මේ සූත්‍ර දෙක ඇසුරින්ම පද ගණනක එකතුව ගණනය කිරීම කියන එක තමයි අපි මේ කතා කළේ. හරි. එහෙනම් අපි මේ පළවෙනි කොටසට දාලාවනේ. මේ සූත්‍ර දෙකම භාවිතයෙන් පද 10ක එකතුව ගත්තේ. මෙන්න බලන්න. දෙවෙනි සංඛ්‍යා රටාවේ a වලට ඍණ 3යි, d වලට 5යි කියන අගයන් දෙක තියෙනවා.
පද 12ක එකතුව මේකට ආදේශ කළ උත්තරේ ගන්න. ඊට පස්සේ ඒ ඍණ 3යි අවසාන පදය 52යි කියන දෙක ආදේශ කළ මෙතෙන්ට උත්තරේ ගන්න. ඔය මොකේට ආදේශ කළත් n කියන එක අනිවාර්යෙන් දැනගෙන තියෙන්නම ඕන. හරිද? අපි ගණනය කිරීම කරගෙන බලමු. තව ගණන් කීපයක් හදනකොට විභාග රටාවට අපි යනවා. එතකොට මේ වගේ නිකන් පැත්තක L A මෙච්චරයි කියලා ගණනා ගන්න කියන්නේ නැහැ. ප්‍රශ්නේ 3 වෙනි කොටස වගේ වෙනකොට 4 වෙනි කොටස වගේ වෙනකොට 3 හෝ 4 වගේ වෙනකොට පද ගණනක එකතුව නැත්නම් පද 10ක පද 12ක එකතුව සොයන්න කියන එක තමයි කියන්නේ. ඒක ගණනක් හදනකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. ඒක අඩුපාඩු නැතුව හරියට හදාගන්න. දෙවෙනි කොටස තුන්වෙනි කොටසට අදාළව ගණනය කිරීම කරගෙන යන්න. මේ හදපු ගණන් තුනේ තියෙන රටා එකිනෙකට වෙනස් ඒවා තියෙන්නේ. මේ මොකක් හෝ රටාවක් විභාගෙට ඒවේ හැකියාව තියෙනවා. එතෙන්දී නම් ඒගේ අගය පූර්ණ සංඛ්‍යාවක්. පොදු අන්තරය ධන අගයක්. මේ 3යි. එතකොට මේවා ඔක්කොම ධන සංඛ්‍යා සුළු කරගන්න එක ලොකු කාරණයක් නෙමෙයි. දෙවෙනි හතරවෙනි කොටසට ගියොත් හතරවෙනි කොටසේ මුල් පදයේ ඍණ අගයක්. පොදු අන්තරයක් තියෙන්නේ ඍණ අගයක්. එතකොට ධනයි ඍණයි ගුණ කළාම ඍණ අගයන් එකතු වුණාම ඍණ. හරිද? මෙන්න මේ ගැන අවබෝධයක් තියෙන්නට ඕන. ඊට වගේට 7 වෙනි කොටස ගත්තොත් 7 වෙනි කොටසේ දශම අගයන් තමයි තියෙන්නේ. A වෙනුවට 4.2 මුල් පදේ. D වෙනුවට 0.3 පොදු අන්තරය. එතකොට දශම ගුණ කිරීමේදී මතක තියෙන්න ඕනනේ. දශම ගුණ කරද්දී දශම අමතක කරලා ගුණ කරලා දශම ස්ථාන ගානක් වෙන් කළා තමයි පිළිතුර දීම කරන්නේ. ඒක එකතු කරලා 10න් ගුණ කරනකොට දශම ස්ථානයක් පස්සට දාලා දශමදිට එක වාරයක් පස්සට ගෙනින් දාලා පිළිතුරු දෙන්න පුළුවන්. එතකොට ගණනය අපිට හැමතිස්සෙම පූර්ණ සංඛ්‍යාත්මක අගයන් එනවා කියලා නෑ. ඍණ අගයන් එන්න පුළුවන්, දශම අගයන් එන්න පුළුවන්, භාග අගයන් එන්න පුළුවන්. ඔය කියන සියල්ලත් එක්ක සුළු කර ගැනීම තමයි ඔයගොල්ලන්ට කරන්න තියෙන දේ. එහෙනම් විභාගයට ගොඩාක් වෙලාවට L සූත්‍රයට වඩා D සූත්‍රය තමයි භාවිතා වෙන්නේ. හරිද? D සූත්‍රය. අවසාන පදේ හොයන්න දීලා තිබුණු ගණන් කීපයක් පාස් පේපර් ගණන් වල තියෙනවා. ඔයගොල්ලන්ට හදනකොට අහුවෙයි මේ ටික හදාගෙන යනකොට. ගොඩක් වෙලාවට D සූත්‍රයයි ඉන්නේ. ඒකට හරියට මේ සූත්‍රය මතක තියාගන්න ඕන. මොකද මේවා විභාගෙත් දෙන දේවල් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා. විභාගෙ දෙන පරිමාවට අදාළ සූත්‍ර ටික දෙනවා. හැබැයි මේ සමාන්තර ශ්‍රේණි ගාන හැමදාම විභාගයේ 7 වෙනි ගණන විදියට එන්නේ. මේ 7 වෙනි ගණනට එන එකේ අනිවාර්යෙන් ඔයගොල්ලොන්ට සූත්‍ර 3ක්වත් අවමය භාවිතා කරනවා. TN සූත්‍රය. A එකතු කිරීම n අඩු කිරීම එක් වාරයක් D. SN සූත්‍රය. මේක හෝ L සූත්‍රය. නැත්නම් ගුණෝත්තර ශ්‍රේණි වල මොකක් හෝ සූත්‍රයක් භාවිතා කරන්න වෙනවා. ඊළඟට අපිට ගුණෝත්තර ශ්‍රේණි තමයි කතා කරන්නට තියෙන්නේ. හරිද? එහෙනම් මෙන්න මේ කියන විදියට පදවල එකතුව අපිට හොයාගන්න පුළුවන්කම තියෙනවා. මේකේ අවසානෙටම ගණනය කිරීමක් විදියට මෙන්න මේ 26 27 28 කියන ගණනය කිරීම වල තියෙන දේ තමයි ඔයගොල්ලොන්ට අවසානටම කියලා දෙන්නට තියෙන්නේ. ඒ කිව්වම් පදි පාඩම අවසානයි. පටන් ගන්න බලන්න 26 වෙනි ගණන. 26 වෙනි ගණන. එකේ සිට 100 තෙක් සියලුම පූර්ණ සංඛ්‍යාවල ඓක්‍ය සොයන්න කියලා කියන්නේ. හැබැයි මේක නම් පොඩි ගැටලුවක් තියෙනවා. සමහරු මේක දකින්නකොටම දකින්න පුළුවන් සමහරක් විට මේ ත්‍රිකෝණ සංඛ්‍යා තමයි මේ කියන්නේ. ඒක නිසා ත්‍රිකෝණ සංඛ්‍යා සූත්‍රයෙන් හදන්න ඉඩ තියෙනවා. ඒක ඒ විදිහට හැදුවට හැම වෙලාවෙම මේ වැඩේ හරියන දෙයක් නෙමෙයි. එකේ සිට 25 දක්වා සියලුම 3ෙන් බෙදෙන සංඛ්‍යාවල ඓක්‍ය සොයන්න කියලා තියෙනවානේ. ඒකත් පුංචි වැඩි. ඒක නිසා මම ගණනක් කියන්නම්. හරිද? මෙන්න මේක ගන්න. 5ත් 70ත් අතර 5ත් 70ත් අතර පහේ ගුණාකාරවල එකතුව සොයන්න. 5ත් 70ත් අතර පහේ ගුණාකාරවල එකතුව සොයන්න කියලායි කියන්නේ. බලමු හදලානේ. හදනකොට එකතුව කියන එක දැක්කම SN සූත්‍රය ලියන එක පැත්තකින් තියලා ඉස්සෙල්ලා TN සූත්‍රයට යන්න වෙනවා. හේතුව මේක. හරිද? SN සූත්‍රය ලියුවා කියලා කියමු කවුරු හරි. SN සූත්‍රය ලියලා මෙන්න SN සූත්‍රය ඉන්නේ මතවාරය ඒ දන්න ලියුවා කියලා කියමු.
ප්‍රශ්නකුත් නැහැ. හරිද? හේතුව මේකේ මුල් පදේ කියන්න පුළුවන්. 5 70 අතර තියෙන මුල්ම පහේ ගුණාකාරය තමයි 10. අවසාන පදය ලියන්නත් පුළුවන්. මොකද්ද? 70ට අඩු පහේ ගුණාකාරය 65නේ. ප්‍රශ්නේ තියෙන්නේ n ලියන්න දන්නවද? n ලියන්න දන්නේ නැහැ. නේ? දැන් අතින් ගාන හදන්න බෑනේ. මෙන්න ඊළඟ සූත්‍රය ලියුවොත් එහෙම Sm සමානයි n බෙදීම දෙවාරයක් 2 එකතු කිරීම n අඩු කිරීම එක් වාරයක් d. මේකටත් ආදේශ කළා කියලා කියමුකෝ. මෙන්න දෙවරක් මුල් පදයේ 10 n දන්නේ නැහැ. අඩු කිරීම 1යි. 5න් 5 යන නිසා d වෙනුවට 5 ආදේශ කළා. ආයි ප්‍රශ්නයක්. n දන්නේ නැහැනේ. එහෙනම් මේ සූත්‍ර දෙකෙන් මොකක් ලියුවත් අපට n කියන එක දන්නේ නැතුව ගණන හදා ගන්න බෑ. ඒ කියන්නේ මොකද? පද ගණන අනිවාර්යෙන් අපි දැනගෙන තියෙන්නට ඕන. ඒකයි මේ ගණනේ තියෙන විශේෂත්වය අන්නේ ඒක. එහෙනම් ඉස්සර වෙලා අපි මෙතන පද ගණන හොයා ගන්නට ඕන. ඒක ගැන අවබෝධය තියෙන කට්ටිය තමයි ගණන හැදුවේ. එහෙනම් 5 10 අතර තියෙන ටික 10 sorry 15 20 ඔය විදිහට ගිහිල්ලා අවසානට එන්නේ 65නේ. නේ? 70ට අඩු 5 ගුණාකාරය 65. එහෙනම් මේ තියෙන්නේ පළවෙනි පදය, මේ දෙවෙනි පදය, මේ තුන්වෙනි පදය, ඔය මේ තියෙන්නේ කීවෙනි පදයේද කියලා ඉස්සෙල්ලා හොයා ගන්නට ඕනේ. කීවෙනි පදයේද කියලා හොයන එක අපි කරන්නේ මොන සූත්‍රයෙන්ද? tn සූත්‍රය. tn සමානයි ඒ එකතු කිරීම n අඩු කිරීම එක්මාරයක් d. ඔන්නෝකට ඉස්සෙල්ලා ආදේශ කළා n කියන්නේ මොකක්ද කියලා හොයා ගන්නට ඕනේ. පටන් ගන්නකො කවුරු? හදපු නැති අය. මේ සූත්‍ර දෙකෙන් අපි එකට ආදේශ කරන්න ගියාන් පස්සේ ඔයගොල්ලෝ පැහැදිලිව පේනවා මේකට ආදේශ කරන එක තමයි පහසු කියලා. හරිද? හැබැයි මේකට ආදේශ කිරීම හැම වෙලාවෙම හරියන්නේ නැහැ. ඒක හරියන්නේ අනිවාර්යයෙන්ම අවසාන පදේ දන්නවනම් විතරයි. අවසාන පදේ දන්නේ නැති වෙලාවක මේකට ආදේශ කරන්න පුළුවන් කමක් නැහැ. මේකටයි ආදේශ වෙන්නේ. එහෙනම් පහසුවෙන් අපි ආදේශ කරමු. මොකටද අමාරු වෙන්නේ? අද ගන්න හොයාගත්ත 12 දෙකට බෙදුනා. මුල් පදය 10යි අවසාන පදය 65යි. සුළුනාම 12 දෙකට බෙදුනම් 6යි 65යි 10යි 75යි 75 ගුණ කරනවා 6. 6 අරක් 5 30යි 3ක් ඉතුරු 6 වරක් 7 42යි 42යි 3යි 45යිනේ. උත්තරේ 450යි. නිවැරදිද? මේකෙන් ආදේශ කරලා ගත්තත් ඒකම දෙන්නේ. මුල් පදයේ 10යි අවසාන පදයේ 65යි. 10 65 එකතු කළාම 75යි 75 වරක් 6 150යි 150 තුනක් 450ක් වෙනවා. හරිනේ. සමහරකට මෙතන කවුරු හරි කෙනෙක් මුල් පදේ 5යි කියලා එහෙම අරගෙන හදුවත් දන්නේ නැහැ. කලබලයට 5ක් 70ත් අතර තියෙන 5 ගුණාකාර කියලා කියනකොට මුල් පදේ 5ක් වෙන්න බෑ. හරි? මුල් පදේ 10යි. ඇයි 5යි 70 අතර මැදේ වහන්න. ඒක නිසා පටන් ගන්න තැන 10 අවසාන පදේ 65. හැමදේනම් මේකේ a හා d ට n ට හොයාගත්තු ගාන ආදේශ කළා. ඒ ගත්තත් 450 කියලා පිළිතුර ලැබෙන්නට ඕන. අඩුපාඩුවක් තියෙනවා හදා ගන්න ගම. 29 වෙනි ගාන. 29 වෙනි ගානේ හදාගෙන ඒ ගණනේ කියනවා මොකද්ද? මේ සමාන්තර ශ්‍රේණියේ අයික්‍ය 231ක්ලු ශ්‍රේණියේ පද සංඛ්‍යාව සොයන්න කියලායි කියන්නේ. පද සංඛ්‍යාව එහෙනම් රටාව තමයි 31 29 27 31 29 27 කියන පිළිවෙලට ගිහිල්ලා පද ටිකේ එකතුව දීලා 231ක් පද ගාන අහනවා. මේ 31 කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවා. 31 කියන්නේ මුල් පදය. ඒ වගේම මෙතන ඉඳලා මෙතෙන්ට යද්දි දෙකක් අඩු වෙලා කියලා ඔයගොල්ලොන්ට පේනවා. ඒක තමයි පොදු අන්තරය. එහෙනම් මේකේ පද ගණන අපි දන්නේ නැහැ. ලියනවා එහෙනම් මෙන්න Sn සූත්‍රය. Sn සමානයි n බෙදීම දෙවාරයක්. මොකද කියන්නේ? L තියෙන සූත්‍රය ලියනවාද? D තියෙන සූත්‍රය ලියනවාද? L සූත්‍රයේද D සූත්‍රයේද ලියන්න වෙන්නේ. ඒක ඔයගොල්ලෝ තීරණය කරන්න ඕනේ. නැත්තම් මේ දෙකම තියාගෙන කලින් ගණන් හදන්න පුළුවන් වුණාට මෙතෙන්දි හදන්න බෑ. මෙතෙන්දි මොකද කියන්නේ? L ද D ද කියලා Taman තීරණය කරන්න ඕනේ. මෙතෙන්ට D සූත්‍රය අනිවාර්යෙන් ලිවිය යුතුයි. හේතුව අවසාන පදයට එක සම්බන්ධයක් නැති නිසා. සූත්‍රය
2 එකතු කිරීම n අඩු කිරීම වාරයක් d ආදේශ කළොත් sn දැන් ගන්නවා කිසි ගැටලුවක් නැතුව මොකද sn කියලා කියන දේ තියෙනවා 231ක් කියලා එහෙනම් sn 231යි පද ගණන දන්නේ නැහැ දෙවරක් මුල් පදය 31යි එකතු කිරීම n දන්නේ නැහැ පොදු අන්තරය ඍණ 2යි ඍණ 2 වරහණක් ඇතුළේ ලියමු මෙන්න මේක සුළු කර ගන්නට ඕන 231 සමානයි n බෙදීම දෙවරක් දෙවරක් 31 එකතු කිරීම n ඍණ 1 වරක් ඍණ 2 ඊළඟ පියවරක් තියෙනවා 231 n බෙදීම 2 31 ඒවා දෙකක් 62යි ඊට පස්සේ මේකේ වරහන් ඉවත් කරන්න අතු ගන්න බෑනේ ඍණ දෙවරක් n කියන්නේ ඍණ 2යි ඍණ දෙවරක් ඍණ 1 ධන 2යි බලන්න ඔබ සුළු කළාම ඔයගොල්ලොන්ට වර්ග සමීකරණයක් එනවා අන්නේ වර්ග සමීකරණයේ විසඳුම් දෙක තමයි පිළිතුරු බවට පත් වෙන්නේ බලමු විසඳලානේ විසඳීමක් තියෙන්නේ මේක ඇතුලේ මෙන්න n බෙදීම 2 මේ විදිහටම තියෙද්දී මේක ඇතුලේ මේ 62යි 2යි එකතු වුණාම 64යි අඩු කිරීම 2යි මේ පැත්තේ තියෙනවා 231ක් හරිද මේ දෙක හරස් කුලයෙන් මේ පැත්තට දාන්න එතකොට දෙවරක් 231 වෙනවා 231 දෙකෙන් ගුණ වෙනවා මේ පැත්තේ තියෙනවා n වාරයක් 64 අඩු කිරීම 2යි n කියලා මේකේ වරහන් ඉවත් කරනවා මෙතන දෙවරක් 1 2යි දෙවරක් 3 6යි දෙවරක් 2 4යි n වාරයක් 64 64යි n වාරයක් 2යි n කියන්නේ 2යි n වර්ග හැබැයි ඒක ඍණයි දැන් මේ පද ටික ඔක්කොම ටික අල්ලලා අනිත් පැත්තට දාන්න හරිද මම මෙතෙන්ට ගන්න 462 සමානයි 462 සමානයි 64න් අඩු කිරීම 2න් වර්ග. හැබැයි මේක පුතේ දෙකෙන් බෙදන්න පුළුවන් හැම පදයක්මනේ. හැම එකම දෙකෙන් බෙදාගෙන ගියොත් මෙතෙන් යනවා දෙකෙන් බෙදුනම 231 64 දෙකට බෙදුනම 32න් මේක බෙදුනම n වර්ග. හරිද? දැන් මේ පද ටික මේ පැත්තට මේ ඍණ n වර්ගය මේ පැත්තට ගියාම ධන n වර්ගයක් වෙනවා. මේ ඍණ 32යි ධන 32 අනිත් පැත්තට ගියාම ඍණ 32ක් වෙනවා. මේ පැත්තේ තව තියෙනවා 231 සමානයි බිඳුවයි. මේ පැත්තේ තිබිච්ච පද දෙකම අල්ලලා මේ පැත්තට දැම්මා. එතකොට ඍණ n වර්ගය ධන n වර්ගයක් වුණා 32යි න් ධන ඍණ 32ක් වුණා 231 ඒ විදිහටම තියෙනවා. ඒක අනිත් පැත්තට ගෙනියන්නේ නැහැ නේද? දැන් මේක අපි විසඳ ගන්නට ඕන. හරිද? වර්ග සමීකරණයක් විසඳීම. ගුණ කළාම 231ක් එන්නත් ඕන. හරි? අඩු කළාම 32ක් එන්නත් ඕන. මොකක්ද සංඛ්‍යා දෙක? දැන් ඔන්න ඔතන තමයි ඔයගොල්ලෝ ගොඩක් අය නවතින්නේ. හදා ගන්න බැරුව. ගුණ කළාම 231ක් එන්නත් ඕන. හරිද? ගුණ කළාම 231ක් එන්න ඕන. ඒ දෙකේ එකතුව අන්තරය නෙමෙයි ඉස්සෙල්ලා මම අන්තරය කියලා කිව්වේ. ඒ දෙකේ එකතුව 32ක් එන්නත් ඕන. එකතුව කියලා කියන්න හේතුව තමයි n වර්ගයයි 231යි දෙකම ධනයි. මේ දෙක ගුණ කළාම උත්තරේ ධනාගයක් නම් එන්නේ ධනාගයක් එන්නේ එක්ක ධනාගයන් දෙකක් ගුණ කළොත් එක්ක ඍණාගයන් දෙකක් ගුණ කළොත්. හැබැයි මෙතන ගන්න දෙකම ඍණාගයන් විදිහට ගන්න වෙනවා. හේතුව මේ ඍණාගයන් දෙක එකතු වුණාම තමයි ඍණ 32ක් එන්නේ. එහෙනම් ඍණ 32ක් එන්න මේ මොකක් සංඛ්‍යා දෙකද ගුණ කරන්න ඕන කියලා ගුණ කරලා බලන්න මේ 231 හැදෙන ක්‍රම ටික බලන්න. එක් වරක් වලින් හැදෙනවා 231. දෙවරක් වලින් නම් හැදෙන්නේ නැහැ. අනිත් හැදෙන්නේ තුන් වරක් වලින්. හරි? 23ට 3 ඒවා 7යි 7 වරක් 3 21යි. දෙකක් ඉතුරුයි 21ට 7යි 77යි. හරියන්නේ නැහැ. 4ෙන් බෙදෙන්නේ නැහැ, 5ෙන් බෙදෙන්නේ නැහැ. 6ෙන් බෙදනවද මේක? 6ෙන් බෙදෙන්නේ නැත. 7ෙන් 23ට 7 ඒවා 3යි. දෙකක් ඉතුරුයි. නේ? දෙකක් ඉතුරුයි 21ට 7 ඒවා 3යි. 33යි 7යි තියෙන්නේ. ඔය විදිහට බලන්න. එකතුව 32ක් එන්නේ මොන ක්‍රමයෙන්ද?
8න් බෙදෙන්නේ නැහැ අගට එක නිසා. ඉරට්ටේ ගානක් වෙන්න බෑ 8න් බෙදෙන්නේ 9න් බෙදෙන්නේ නැහැ 9න් බෙදෙන්නේ නැහැ කියලා කියන්නේ ඉලක්කම් දර්ශකයේ 9ක් වෙන්න බෑ ඒවත් හිතන්න ඕන 10න් කොහොමද බෙදෙන්නේ 11න් 11න් බෙදනවද බලන්න 23ට 11 ඒවා දෙකයි එකක් විතර 11ට එකයි හරිනේ මේ දෙක එකතු වුණාම නේද එන්නේ 32 21යි 11 32යි එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙන්න n වර්ග 11යි n 21යි n එකතු කිරීම 231 සමානයි බිඳුවයි. මේ දෙකේ ලකුණු ඊළඟට. මේ දෙකේ ලකුණු දෙක මෙතනත් ඍණ මෙතනත් ඍණ වෙන්නට ඕන. මේ දෙකෙන් එළියට එනවා n ඍණ 11 මෙතනින් එළියට ගන්න වෙන්නේ ඍණ 21. එතකොට n ඍණ 11ම තමයි එතෙන්ටත් එන්නේ. n ඍණ 11 n ඍණ 21 සමානයි බිඳුව. අවස්ථා දෙක වෙන වෙනම අරගෙන n ට 11 සහ n ට 21 කියන උත්තර දෙක ගන්න පුළුවන්කම තියෙනවා. උත්තර දෙකක් එනවා එතකොට. මේක වර්ග පූර්ණය කළා කියලා වැරද්දක් නෙමෙයි. හදන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. වර්ග පූර්ණයෙන් හදුවත් කමක් නැහැ. ඒක ඉතින් ඕගොල්ලෝ කරන්නේ. වර්ග පූර්ණයෙන් හදුවත් උත්තර එනවා නම් කොහොම වුණත් අපිට මොකද වෙන්නේ? ඒ සාධක පූර්ණ සංඛ්‍යාමයන් බවට පත් වෙවි. n ඍණ 11 සමානයි බිඳුව හෝ n ඍණ 21 සමානයි බිඳුව විය යුතුය. n සමානයි 11 කියන උත්තරේ තියෙනවා. n සමානයි 21 කියන උත්තරේ තියෙනවා. පිළිතුරු දෙක. n සමානයි 11 සහ n සමානයි 21 කියන පිළිතුරු දෙක. උත්තර දෙකක් තියෙනවා මේකද. පද 11ක එකතුව 231ක් වෙන්නත් පුළුවන්. පද 21ක එකතුව 231ක් වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඔය අවස්ථා දෙකම පිළිතුරු විදියට ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කතා කළේ තවත් එක්තරා ආකාරයක් නේ. SN සූත්‍රයේ SN දීලා n කියන එක ගණනය කරන්න. මේක අහන්න පුළුවන් ගොඩක් වෙලාවට අහන්න පුළුවන් කාරණයක්. හරිද? අවුරුදු ගානකින් භාවිතා වෙලා නැහැ. හරිද? වර්ග සමීකරණයක් ගොඩනගාගෙන යන්න තියෙන ක්‍රමවේදයක්. දැන් වර්ග සමීකරණ ගාන තියෙන නිසා එච්චර මේ ගාන විභාගෙට දෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා. හරිද? හැබැයි මේක උනත් විභාගෙට ලැබීමේ අවස්ථාව තියෙනවා. 10 වසරේ පුතේ මේ වගේ ගණන් මේ 4ක් 5ක් විතර තිබුණ මගේ මතකයේ හැටියට. කොල්ල මෙන්න මේ 2යි ධන 3 කියන එක තියෙනවා. ඊළඟ පදයේ තියෙන්නේ 4යි ඊළඟ පදයේ 5යි ධන 2. 5යි ධන 2. කොහොමද තියෙන්නේ පද ටික? පළවෙනි දෙවෙනි තුන්වෙනි යන සමාන්තර ශ්‍රේණියක අනුගාමී පද දෙකක කියලා තියෙන්නේ. පද 3ක් වෙන්න එපා උතන පද 3ක්. මෙන්න මේ සමාන්තර හරි ඒකේ හොයාගෙන තියන ඉන්නවා. මෙතන ගත්තම පුතේ පළවෙනි පදය දෙවෙනි පදය මම බොහොම ලේසි එකක් කියන්නම්. 5යි 8යි 11. හරි මේ පද තුන සංඛ්‍යා රටාවේ පද තුනක් නම් එක ළඟ තියෙන ඕගොල්ලෝ දන්නවා මෙතනින් අඩු කරලා දැම්මම පදි පරතරයක් යනවනේ නේ. ඔය පරතරයට අපි කියන්නේ පොදු අන්තරය කියලා. නේ? ඒ වගේම මේ දෙක අතර පරතරය ගත්තා. ඒත් පොදු අන්තරය. පොදු අන්තරය කියලා කියන්නේ අපි මේක සමාන්තර ශ්‍රේණියක් අනුයාත පද අතර වෙනස සමානයි. හරිද? එහෙනම් මේ දෙක අතර කිසියම් වෙනසක් තියෙනවා වගේ මේ දෙක අතර කිසියම් වෙනසක් තියෙනවා. ඔය වෙනසවල් දෙක එකිනෙකට සමාන වෙන්නට ඕන. හරිද? එහෙනම් මෙන්න මේ දෙක ඇසුරින් ගත්තොත් එහෙම 4යි ඍණ 1 අඩු වෙන්න ඕන 2යි ධන 3. හරිද? එතනින් උත්තරයක් එනවානේ. මෙතනින් එන උත්තරය මොකක්ද සුළු කරලා ගත්තොත් මේක 4යි ඍණ 1 2යි ධන 3 අඩු කරනවා. ඒ කියන්නේ දෙවෙනි පදයෙන් පළවෙනි පදේ අනුයාත පද දෙක අතර වෙනස ගන්න. අඩු කරනකොට 4යි ඍණ 1 ඍණ 2යි ඍණයි ධනයි ඍණ 3යි 4යි 2යි අඩු වුණාම 2යි ඍණ 1යි ඍණ 3යි ඍණ 4ක් වෙනවා. ඔන්න පළමු පද දෙක අතර වෙනස ගත්තොත් එහෙම එනවා 4යි ඍණ 4ක්. ඕක තමයි අපි කිව්වේ මොකක්ද කියන්නේ? ඕක තමයි අපි කිව්වේ පොදු අන්තරය කියලා. ඔය වගේම ඊළඟ
දෙක ගත්තොත් එහෙම මේ දෙකනේ 5යි a දාන 2 අඩු කිරීම 4යි a ඍණ 1 5යි a දාන 2 ඍණ 4යි a ඍණයි ඍණයි දාන 1 5යි 5න් 4ක් ගියාම a 2යි 1යි එකතු වුණාම 3යි මේත් ඇවිල්ලා තියෙන්නේ මොකද්ද මේ ඇවිල්ලා තියෙන්නේ පොදු අන්තරයම තමයි මොකද මේ දෙක අතර වෙනසට කියන්නේ පොදු අන්තරය මේ දෙක අතර වෙනසට කියන්නේ පොදු අන්තරය එහෙනම් මේ දෙක අතර වෙනස ගත්තා එනවා ප්‍රකාශනයක් විදිහට 2යි ඍණ 4යි මේ දෙක අතර වෙනස ඇවිල්ලා ඒ ධන 3 ඔය දෙක එකිනෙකට සමාන වෙන්නට ඕනේ මේ දෙක එකිනෙකට සමාන එහෙනම් අපිට කියන්න පුළුවන් 2යි ඍණ 4 සමානයි ඒ ධන 3 මේ ඒ අකුර අල්ලලා මේ පැත්තට දාන්න 2යි ඍණ 3යි ඍණ 4 අනිත් පැත්තට ගියාම ධන 3යි 4යි එකතු වුණාම ඒගේ අගය 7යි. එතකොට පේනවානේ ගණනේ පුංචි වෙනස්කමක්. හැබැයි තියරියෙන් පිට ගිහිල්ලාද? නැහැ. මොකද කතාව? අනුයාත පද දෙකක් අතර වෙනස තමයි පොදු අන්තරය කියලා කියන්නේ. මේ දෙක අතර වෙනස ආවාගය. මේ දෙක අතර වෙනස ආවාගය. මේ අගයන් දෙක එකිනෙකට සමානයි. ඒ නිසා මේ දෙක සමාන කරලා සමීකරණයක් විදිහට ඒගේ අගය හොයාගත්තා. කොච්චරක්ද කියලා. ඒගේ අගය 7. දැන් ඉතින් අර නිතුරු ටික හදා යන්න පුළුවන්. ඒක අවුලක් නෙමෙයි. නේ? ඒ 7යි නම් මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් නේ? දෙවරක් 7 14යි 14යි 3යි 17යි. හතර වරක් 7 28යි 28න් එකක් 27යි. පස් වරක් 7 35යි 35යි 2යි 37යි. ඒ විදිහට තමයි රටාව යන්නේ. පද ටික තමයි එතකොට 7 17 sorry 17 27 37 කියන පිළිවෙලට පද ටික යන්නට ඕන. ඒකෙන් පොදු අන්තරය හොයනවා මුල් පද 14 ඓක්‍ය හොයනවා. කියපු කතාව පැහැදිලිද? ඒගයගේ හොයාගත්තා 2යි ධන 3යි. ඒ වෙනුවට ආදේශ කළොත් 7 දෙවරක් 7 14යි 14යි 3යි 17යි. ඊළඟට 4යි ඍණ 1 4 වරක් 7 28යි 28න් එකක් 27යි. 5යි දාන 2 5 වරක් 7 35යි 2යි 37යි. රටාව තමයි 17 27 37 කියලා කියන්නේ. ඔන්න ඕක රටාව. එහෙනම් ඉතින් මේකේ පොදු අන්තරය ඔයගොල්ලෝ කියන එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ. පොදු අන්තරය කීයද? පොදු අන්තරය 10ක් වෙනවා. ඊට පස්සේදී පද 15ක එකතුව 14ක එකතුව සොයන්න කියලායි කියන්නේ. ඔයගොල්ලෝ එතකොට ඕකේ තියෙන ගණන් වල වෙනස්කම් තියෙනවා නේද? 31 33 34 35 37 කියන ගණන් ටිකේ පැහැදිලිවම වෙනස්කම් තියෙනවා. ඒ ටික උත්සාහ කරන්න ඕන 37 වෙනි ගණන වෙනකන් ගණන් ටික හදලා ඉතින් යට ටික නැතුව නම් කමන්නේ. හරිද? 37 වෙනි ගණන්ට වෙනකන් ගණන් ටික හදලා ටියුට් එකේ අවසානට තියෙනවා පසුගිය විභාග ප්‍රශ්න කියලා ගුණෝත්තර ශ්‍රේණි වලින් පස්සේදී අන්න එතන 2013 පටන් ගන්නවා 2020ට වෙනකන් තියෙනවා. එහෙනම් 2013 ඉඳලා 2020ට යනකම් ගණන් ටික හදලා සම්පූර්ණ කරලා තියන්න. අපි ඉරිදා දවසේ පාන්දර පටන් ගන්නකොටම කතා කරන්නේ ඔය ගණන් ටික. හරි පුළුවන් ටික හදන්න. බැරි දැන් විශේෂයක් තියෙන ඍතු පෑනේ ලකුණු කරලා තියන්න. මෙන්න මේක මොකක් හරි ගැටලුවක් තියනවා කියලා. එතකොට අපිට සාකච්ඡා කරලා තියෙන ගැටලුව විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? පැහැදිලිද? එහෙනම් අපි අදට පන්තිය නතර වෙනවා මේ බදාදා කරන් තිබිච්ච පන්තිය. හරිද? ඒකේ ටික දෙනෙක් අඩුයි. කමන්නේ වීඩියෝ එක හරි දාලා ඒගොල්ලොන්ට මේක අල්ලගන්න පුළුවන් විදියට කියලා දෙන්න. ඔය ටික සම්පූර්ණ කරලා තියන අනිවාර්යයෙන් ඉතාමත් වැදගත් කොටස ලකුණු අඩු අයට විශේෂයෙන් කියන්නේ. ඒ අය හොඳට බලා ගන්න ලකුණු 10න් 3ක් හෝ 4ක් හරි අඩුම තරමේ ගන්න පුළුවන්කම ලැබෙයි. හරිද? විභාගෙ කිට්ටුයි. විභාගෙ ෆේල් වෙන කවුරුවත් ලියන්නේ නැහැනේ. අඩුම තරමේ 100ක කියන එකවත් පරිස්සම් කරගන්න උත්සාහ කරන්න. ඒක තමයි සියලු දෙනාට කියන්න තියෙන කාරණේ. ඒකේ ඉන්නවා කියලා හිතියට වැඩක් නැහැ. ඒක පරිස්සම් කරගන්න බලාගන්න. හරි. අපි එහෙනම් අද නවතිනවා. ආයුබෝවන්.